ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ. හරි නේද? දැන් ඇහෙනවනේ. හරි. ලියාගන්න ඊගාට තරුවක් දාලා අපි අවශ්‍ය වන්නේ ඇයි කියලා ලියුවේ නේද? පුහුණුව හා සංවර්ධනය අවශ්‍ය වන්නේ ඇයි කියලා ලියුවේ. යටින් ලියාගන්න මෙහෙම පුහුණුව හා සංවර්ධනය පහත හේතුන් මත අවශ්‍ය වන බව හඳුනාගත හැකිය. දැන් ඔයාලා දන්නවා දැන් ඇයි අපිට එකපාරට පුහුණුව ඕන වෙන්නේ? දැන් මට මතකයි ලංකා බැංකුව මහජන බැංකුව වගේ ගත්තට පස්සේ එකපාරටම තාක්ෂණික වෙනස් වීමක් මත නේද? දැන් කම්පියුටර් ආවට පස්සේ මොකද උනේ? වෙනස් වෙන්න උනා නේ. දැන් එතකොට ඔන්ලයින් කියන තාක්ෂණය පාවිච්චි කරනකොට අපිට වෙනස් වෙන්න උනා. දැන් ගුරුවරුන්ට ඒ සඳහා පුහුණුවක් අවශ්‍ය වෙනවා නේ. ඒ ඉදිරියේදී බඳව ගන්න ගුරුවරුන්ට අනිවාර්යයෙන්ම ඒ පහසුකම් ටික දෙයි. ඉතින් ඉදිරියේදී ඇත්තටම අර නිමාඩු කාලේ ඉඳන් උනත් ගෙවල් වල ඉඳන් ළමයිට ඉගෙන ගන්න පුළුවන් වටපිටාවක් අනාගතයේදී කොරෝනා වලින් පස්සේ බිහි වෙයි. අර පන්ති ගානේ ගිහිල්ලා බංකුවේ ඉඳගෙන නේද? කට්ට කකා ඉඳලා බස් වල වේලි ගිහින්ද නේද? එහෙම අමාරුවේ ඉගෙන ගත්ත එක නැති වෙලා යනවා. එක පැත්තකින් කොරෝනා යම් භාග්යක් උදා කරලා දීලා තියෙනවා බොහෝ ශේෂ්ත්‍රයන් නේ. එතකොට අපහසුකින් තොරව දැන් හිතන්නකෝ මේක මේ පාඨමාලාව හදාරන එක වුණා. දැන් සමහර ළමයි මට මතකයි මෙහි කොරෝනා නැති කාලේ සමහරවිට උදේ එන්නේ පාන්දර 3 මාරට ආපු අය ඉන්නවා. සමහර අය පාන්දර 1 මාරට කිව්ව පිටත් වෙනවා. මට මතකයි ත්‍රිකුණාමලයට එහා ඉඳන් ආපු කීප දෙනෙක් හිටියා. මේ බදුල්ල කෙළවරේ ඉඳන් ආපු කීප දෙනෙක් හිටියා. ඒකට තැන් වල සමහරවිට උදේ එක්කෝ ගාල්ල මාතරේ පිටත් වෙච්ච අය හිටියා. එතකොට ඔය ගම්පහ පැත්තේ ඉඳන් හැමදාම උදේ ආව බයිසිකලේ ආපු අය හිටියා. හැබැයි මේ හැමෝටම දැන් එහෙම නැතුව Tamanda පහසු තැනක ඉඳගෙන ගෙදර අස්සේ ඉඳගෙනම නේද? මේක කරගැනීමේ හැකියාව හම්බෙලා තියෙන මොකක් එක්කද? මේ තාක්ෂණයේ වෙනස් වීම නිසා. හැබැයි තාක්ෂණයේ වෙනස් වීමත් එක්ක අපිටත් යම් පුහුණුවක් ඕනද නැද්ද ඒක හදාගැනීම සඳහා. පුහුණුවක් ඕනේ නම් පුහුණුව අවශ්‍ය වෙන්න බලපාපු එක සාධකයක් ලියාගන්න. තාක්ෂණයේ විවිධ වෙනස්කම් ශීඝ්‍රයෙන් සිදුවීම. තාක්ෂණයේ විවිධ වෙනස්කම් ශීඝ්‍රයෙන් සිදුවීම. දෙක තාක්ෂණික වෙනස්කම් නිසා සංවිධාන තුල දැනට භාවිතා කරන ක්‍රම ශිල්ප ක්‍රමායන්ත සූත්‍ර හා උපකරණ වෙනස් කිරීම. ඊගොල්ලෝ අපිට ඕන වෙනවා පුහුණුව හා සංවර්ධනය ඕන වෙනවා නවක සේවාදායකින් බඳවා ගැනීම උසස් කිරීම නේද? ස්ථාන මාරු වීම ලබා දීම වලදී ඕන වෙනවා. ලියාගන්න නවක සේවාදායකයන් බඳවා ගැනීමේදී
එකම උසස් කිරීමේදී හා මාරු කිරීමේදී සමහරවිට අපි මාරු කරනවා මේ ශේෂ්ත්‍රය වෙනස් ශේෂ්ත්‍රයකට මාරු කරනකොට දැන් අංශ මාරු කරන්නේ නේද? ඒතකොට අනිවාර්යයෙන්ම ඊට අදාළ පුහුණුව හා සංවර්ධනය ඕනේ. දැන් හිතන්නකෝ කවුරු හරි බැංකුවේ කැෂියර් කියන තනතුරේ ඉඳලා එයා එකපාරට මාකටිං දැම්මොත් මාකටිං පැත්ත වෙනම එකක්. ෆයිනෑන්ෂල් සයිඩ් එකට දැම්මොත් වෙනම එකක් නේද? ඩිපොසිට් දැම්මොත් වෙනම එකක්. ඒක ඉගෙන ගන්න ඕනේ. ඒතර ඉගෙනීම් සම්බන්ධව කරුණු කාරණා. එතකොට මේ පුහුණුව ලබා දෙන්න ඕනේ. ඉතින් ඔය පහුගිය කාලේ මට හැකියාව ලැබුණා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ළමයිට පුහුණු වැඩසටහන් කීපයක් ආයතනත් එක්ක කතා කරලා ආරම්භ වෙන්නේ විශේෂයෙන්ම මම ලංකා බැංකුවත් එක්ක කතා කරලා ඒ අය වියදම් කරලා එතකොට ඒ ආපු දරුදරියන්ට දෛනික වැඩසටහන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරා මූල්‍ය ශේෂ්ත්‍රය ගැන ඊට පස්සේ බැංකුත් එක්ක කටයුතු කරලා ඉස්සරහට යන්න පුළුවන් විදි මේ වගේ කරුණු කාරණා ගොඩාක් කතා කරලා කන්න බොන්න දීලා එයා ඒක සම්පූර්ණ බැංකුවෙන් තමයි වියදම් දරුවේ. ඉතින් මම මේ සම්බන්ධතාවය ගොඩනගලා බැංකුවත් එක්ක කතා කරලා ඇත්තටම ඔයාලා වගේ දරුවෝ රටට සම්පතක් නේද? මේ බැංකුවලට සම්පතක්. ඒ නිසා මේ සම්බන්ධතාවය ඇති කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒ වගේම මට මතකයි කොටස් වෙළඳපොලේ නිලධාරීත් එක්ක කතා කරලා ඔවුන්ට එන්න කියලා ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරා පෞද්ගලික කාලේ. ඒතර එහෙනම් ඒවා තුලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔයාලගේ ආකල්පමය වෙනසක් ඇති කරලා නේද? ඒ පිළිබඳව ඔයාලා දැනට ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා නැත්තම් ඒ දැනුවත් වීම ටික වෙන්න දැන් කොළඹ ආශ්‍රිතව ඉන්න බහුතරයක් කොටස් වෙළඳපොලත් එක්ක සම්බන්ධ කරනවා. ওই දෛනිකව රුපියල් 3000 2000 3000 ඇඟට නොදැනෙන්න හොයාගන්න ඉන්න ඕන තරම් නේද? මහලු පොලක් නේ යම් ප්‍රමාණයකට එහෙම කරන අය ඉන්නවා. මොකද චූටි චූටි බිස්නස් කරන අය එහෙම ඉන්නව නැති අය නෙවෙයි. ඒතකොට එහෙනම් ඒ පුහුණු වැඩසටහන් තුලින් ඒ දැනුවත් කිරීම ටික කරන්න පුළුවන්. ඊගාව එක විධිමත් පුහුණුවක් නොමැති විට විධිමත් පුහුණුවක් නොමැති විට සේවා දායකයා තුලින් විවිධ අත්වැරදීම් හා අඩුපාඩු සිදුවිය හැකි අතර විවිධ අඩුපාඩු හා අත්වැරදීම් සිදුවිය හැකි අතර ඒකයි කියන්නකෝ. විධිමත් පුහුණුවක් නොමැති විට සේවා දායකයා තුලින් විවිධ අත්තරදීම් සහ අඩුපාඩු සිදුවිය හැකි අතර ඒ තුලින් සංවිධානයට අලාභ සිදුවන බැවින් මනවින් පුහුණු හා සංවර්ධනය ලබා දීම වැදගත් වේ. හරිද? එහෙනම් පුහුණුව හා සංවර්ධනය අවශ්‍ය වන්නේ ඇයි කියන එක මම කතා කරේ. එතකොට මේකේදී ඔයාලට පැහැදිලිව පෙන්වුවා පුහුණුව හා සංවර්ධනය ඕන වෙන්නේ සේවාදායකයාගේ වර්තමාන රැකියාවේ නියමයන් ටික නිසියාකාරයෙන් ඉටු කිරීමට ඔහුට ඇති නොහැකියාව නැති කිරීම සඳහා තමයි හරිද? එතකොට එන පුහුණුව හා සංවර්ධනය අවශ්‍ය වන්නේ ඇයි කියන එක තමයි අපි කතා කරේ. ඊළඟ තරුවක් දාලා ලියා ගන්න
පුහුණුව හා සංවර්ධනයේ ප්‍රයෝජන. පුහුණුව හා සංවර්ධනයේ ප්‍රයෝජන. හරිද? දැන් පුහුණුව හා සංවර්ධනය නිසා මොකද්ද ඇත්තටම වෙන්නේ? නියමම වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. නේ ඔයාලට හොඳ පුහුණුවක් ලබා දුන්නා නම් නිෂ්පාදිතයක් සම්බන්ධයෙන් ඔයාගේ පුහුණුව නිසා නිෂ්පාදිත ප්‍රමාණය ඔයාගේ දැනුම් හැකියාවන් වැඩි වෙනවා. දැන් ඔයාලා ඔය ගාමන් ෆැක්ටරි එකට වගේ ගියොත් එහෙම නේද? ඒක බලනකොට ට්‍රේනින් කරලා එහෙම ගන්නවනේ. ඒතර අනිවාර්යෙන් පුහුණුව සංවර්ධනය වැඩි වෙනවා. ඒ තුළ නිමෝම වැඩි වෙනවා. නිමෝමයි කියන ගුණාත්මක බව වැඩි වෙනවා නේද? ඒ වගේම සමස්තයක් විදිහට සංවිධානයේ ඵලදායීතාවය වැඩි වෙනවා. එක පැත්තකින් ගත්තට පස්සේ අර ආයතනයේ අනුතු ප්‍රමාණය අඩු වෙනවා. සුපරීක්ෂණයේ අඩු වෙනවා. සේවකයන්ගේ චිත්ත ධෛර්යය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම අර සංවිධානයේ නාස්තිය මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. හොඳ පුහුණුවක් තිබුණොත් එන නාස්තිය අඩු වෙන්නේ නේද? දැන් බලන්නකෝ ගාමන් ෆැක්ටරි එක මහන එක කපන එක නේද? මේ හැම එකකදීම පුහුණුව දෙනවා. ඒ වගේම හෝටලයකට ගියාට පස්සේ බලන්නකෝ අර කුක් කෙනෙක් නේද? එයා ඒ කෑම කපනකොට ඒ කෑම ගන්න පුළුවන් විදියට සුද්ධ කරන විදිය, පිය පාවිච්චි කරන විදිය, රෑල්ල පාවිච්චි කරන විදිය, ඒව ගන්න විදිය නේද? සීතකරණයට දාන විදිය, සීතකරණය ගන්න එක, මේ දේවල් මිශ්‍ර කරන විදිය මේ හැම එකක්ම උගන්වනවා. ඒතකොට ඒවා තුලින් විශාල දේවල් සිද්ධ වෙනවා. දැන් ඔයාලා කාර්යාලයට ගියාට පස්සේ කාර්යාලයට හිතන්න ඔයාලා රස්සාව හම්බෙච්ච ගමන් එකපාරට ඔයාලා රස්සාව කරන්න බෑ. ඔයා ගිය දවසේ ඉඳන් එක එක දේවල් උගන්වනවා ඔයාලට. මේව කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා ඒකේකට චක්‍ර ලේඛනත් එක්ක කටයුතු කරනකොට ඒ චක්‍ර ලේඛන එකිනෙකට වඩු ගන්නවා. ඒ විතරක් නෙවෙයි කම්පියුටර් කොච්චර දැනගෙන හිටියත් එතෙන්ට අවශ්‍ය කරන දේවල් ටික ඔයාලට වෙනමම උගන්වනවා නේ. ඒ නිසා හැකි සෑම වෙලාවකදීම පුහුණු වැඩසටහන් තුළින් විවිධ දේවල් තුළින් ඔයාගේ ආකල්ප කුසලතා වැඩි කරාට පස්සේ ඒවා තුළ සංවිධානය මෙන්න මේ කියන ප්‍රයෝජන ගන්න පුළුවන්. ලියා ගන්න එක නිමෝම් ප්‍රමාණය වර්ධනය වීම. නිමෝම් ප්‍රමාණය වර්ධනය වීම. නිමෝමේ ගුණාත්මක බව වර්ධනය වීම. මොකද්ද සර්? නිමෝමේ ගුණාත්මක බව වර්ධනය වීම. නිමෝමේ ගුණාත්මක බව වර්ධනය වීම. අනතුරු සහ සංවිධාන පිළිවෙල අඩු වීම. අනතුරු සහ සංවිධාන පිළිවෙල අඩු වීම. ඊළඟ සුපරීක්ෂණයේ අඩු වීම. සුපරීක්ෂණයේ අඩු වීම. සේවක චිත්ත ධෛර්යය ඉහළ යාම. ඊගොල්ලෝ ලියා ගන්න ඵලදායීතාවයේ වර්ධනය වීම. ඵලදායීතාවයේ වර්ධනය වීම. මේ ඵලදායීතාව වර්ධනය වීම කියන්නේ මෙන්න මේ රූපසරණක් දාගන්න. දැන් අපි දන්නවා මේක පුහුණු ඵලදායීතාව වක්‍රය තමයි මේ මම ඇදලා තියෙන්නේ. මේ පුහුණු ඵලදායීතාව වක්‍රයත් එක්ක ගත්තී මේ පුහුණුව වැඩි වෙනකොට ඵලදායීතාවය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. ඒතර පුහුණුවේ ඵලදායීතාවයත් එක්ක මේ විදිහට ගමන් කරනවා. මේ පැත්තේ පුහුණුව, මේ පැත්තේ ඵලදායීතාවය. මෙතන ඉලක්ක දාලා මේ පෙන්නන්න මේ වක්‍රය පෙන්නන්න පුහුණු ඵලදායීතාව වක්‍රය කියලා.
පැත්තක පුහුණුව අනිත් පැත්තේ ඵලදායකතාවයේ වක්‍රය පෙන්වුවා පුහුණු ඵලදායකතා වක්‍රය කියලා. පුහුණු ඵලදායකතා වක්‍රය. හරිද? පුහුණු ඵලදායකතා වක්‍රය එක පැත්තක පුහුණුව අනිත් පැත්තේ ඵලදායකතාවය මෙතන පුහුණු ඵලදායකතා වක්‍රය. හරි. ඊගාවට ලියගන්න කරුණ විදිහට පුහුණුව හේතු කොටගෙන සංවිධානයේ නාස්ති අවම වේ. සර් ඒක ආයෙ කියන්න පුළුවන්ද? පුහුණුව හේතු කොටගෙන සංවිධානයේ නාස්ති අවම වේ. මේ බලන්න ඒක මේ වක්‍රයෙන් ගන්න මේ පැත්තේ පුහුණුව මේ පැත්තේ නාස්තිය. පුහුණුව වැඩි නම් නේ නාස්තිය අඩුයි. පුහුණුව අඩු වෙන මොකද වෙන්නේ? නාස්තිය වැඩි. මේක මොකදරන දාගන්න එක පැත්තක පුහුණුව දාගන්න අනිත් පැත්තේ නාස්තිය දාගන්න. එක පැත්තක දැම්ම පුහුණුව අනිත් පැත්තේ නාස්තිය. ඒකේ පේන පුහුණුව වැඩි වෙන වැඩි නාස්තිය අඩුයි. ඉතින් ඇත්තටම පුහුණුව හා සංවර්ධනය තුලින් අර හැඩ ගැසීම නේද? චර්යාව වෙනස් කරගන්න ඒවා ගොඩාක් අපිට මේවා ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි ඒවා ඇත්තටම එකිනෙක අපි ඉගෙන ගන්න ඕනේ. මේ හැඩ ගැහිම පුහුණුවත් එක්කම කරන දෙයක්. ඊළඟට අපි බලමු මේ පුහුණුව හා සංවර්ධනය තුලින් ඍජුවම සේවකයාට මොන වගේ ප්‍රතිලාභ ටිකක්ද හම්බ වෙන්නේ කියලා. තරුවක් දාලා ලියා ගන්න එහෙම පුහුණුව හා සංවර්ධනය තුලින් සේවා දායකයාට ලැබෙනා වූ ප්‍රයෝජන. ලියා ගන්න මෙහෙම අරුදාල නව දැනුම හා කුසලතා ලබාගත හැකි වීම. නව දැනුම හා කුසලතා ලබාගත හැකි වීම. නව දැනුම හා කුසලතා ලබාගත හැකි වීම. ඊගොල්ලෝ විශ්වාසය ඇතිවීම. විශ්වාසය ඇතිවීම. විශ්වාසය ඇතිවීම. දැන් මම අර කියාවේ පුහුණුව හා සංවර්ධනයේ හැඩ ගැසීමට කියලා. දැන් ඔයාලා දැන් ඉච්චර තමන්ගේ ෆෝන් එක පාවිච්චි කිරීමේදී පුහුණු වෙලා තියෙන විදිය සහ හැඩ ගැහිලා තියෙන විදිය බලන්නකො ලංකාව තුළ දැන් ටච් ස්ක්‍රීන් ෆෝන් පාවිච්චි කරන්නේ හැමෝම. ඒතර පොඩ්ඩක් නැත්තම් ඒක එහෙම වෙන්න පුළුවන් කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒ නිසා දැන් සමහරවිට ටච් වෙච්ච ගමන් ස්ක්‍රීන් එකේ ටච් වෙලා මයික් එක ඔන් වෙනවා වීඩියෝ ඔන් වෙනවා නේ. ඒක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. එතකොට මම ඕක කියන්නේ උසාවි භූමියේ ගිහිලා ෆෝන් එක ඔන් වෙලා රින් ගිහිල්ලා රින් කෝල් එකක් ඇවිල්ලා
ඔය නඩු කාර්යයක් කූඩුවට දාපුවා දඩ ගහපුවා ඕන තරම් තියෙනවා. ඒ වගේම පිටරටවල වලදී නම් විශේෂයෙන්ම ප්‍රධාන ඒ කියන්නේ අපි කියන්නේ සමාජයේ ගැවසෙන තැන්වලදී අහිතකර විදියට තමයි ලෝක සලකන්නේ. ඒ වගේ තැන්වල ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්නේ. දැන් බැරි වෙලාවත් ওই විදියට පාවිච්චි කරවුවොත් තමන්ගේ හැසිරීම රටාවත් එක්ක විචාර දඩනවා. සාල වශයෙන් දඩනවා. හරිද? ලංකාවේ එහෙම දඩයක් කියලා ගහනවා නම් ගහන්නේ උසාවියක් ඇතුළේදී විතරයි. ඉතින් ඒ හැරෙන්න එළිය නම් එහෙම කොතන පාවිච්චි කරවුවත් පාවිච්චි කරන්න එපා කියලා ඉස්පිරිතාලේ ඇතුලේ ගහලා දෙන පාවිච්චි කරන්න එපා කියන්නේ. සමහර තැන්වල ගහලා දෙන පාවිච්චි කරන්න එපා කියලා තිබ්බත් අපි පාවිච්චි කරනවානේ. ඒතකොට ඒ අපි හැඩගැහෙලා තියෙන විදිහට දැන් ෆෝන් එකේ ගිහිල්ලා ලයිබ්‍රරි ඇතුලේ කතා කරන්න එපා කියලා තියෙන නිසා වටපිට බලලා මැසේජ් එක ගන්නවා. මැසේජ් ගන්නවා කතා කරන්නේ නේද? නමුත් ඒ කරන දේ තව කෙනෙක් දැක්කට පස්සේ එයාට ඒක හිලිහැදලා. ඒක මේ හැඩගැහෙන දේවල්. අපි ගත්ත දේවල් කුඩා කාලේ ඉඳන් අපි ගත්ත දේවල් තුලින් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ආයතනයේ ගියාට පස්සේ සමහර ආයතන වලට ඇතුළු වීමේදී ෆෝන් එක පැත්තකින් තියන්න ඕනේ. එනකොට තමයි ෆෝන් එක ගන්න පුළුවන්. ඒතොර හැම වෙලාවෙම ටයිම් පෑඩ් එක ගෙදරට කතා කරන්න හරි යාළුවාට කතා කරන්න හරි දුක සුව ගන්න හරි එහෙම හැකියාවක් නැහැ. ඊගායක උසස් වීම ලබා ගැනීමට පහසු වීම. උසස් වීම ලබා ගැනීමට පහසු වීම. ඊගායක ඉහළ වේතන හා ප්‍රතිලාභ ලබා ගැනීමට. ඉහළ වේතන හා ප්‍රතිලාභ ලබා ගැනීම හේතුවක් වේ. ඊගායක රැකියා සුරක්ෂිතභාවයේ ඇතිවීම හා රැකියා සුරක්ෂිතභාවයේ ඇතිවීම හා ආරක්ෂාව වැඩි වීම. රැකියා සුරක්ෂිතභාවයේ වැඩි වීම හා ආරක්ෂාව වැඩි වීම. රැකියා සුරක්ෂිතභාවයේ ඇතිවීම හා ආරක්ෂාව වැඩි වීම. දැන් මට විශ්වාසයෙන් මේ රැකියාව කරන්න පුළුවන් නම් මම පුරුදු වෙලා ඉන්නවා නේද? මට බය නැහැ රැකියාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ දාලා යන්න වෙන්නේ නැහැ. රස්සාව එපා වෙලා ගෙදර යන්න වෙන්නේ නැහැ. හේතුව මම හොඳට පුහුණු වෙලා ඉන්නේ රස්සාව සම්බන්ධයෙන්. ඒක මට හොඳට කරන්න පුළුවන් නේද? දැන් සමහර ගුරුවරුන්ට මේ විෂයක් දුන්නාට පස්සේ ඒ විෂය හොඳටම පරතරයට දන්නවනම් ඒ විෂය ඒ ගුරුවරයා උගන්වනවා. දැන් වඩු කර්මාන්ත ශිල්පියාට වඩු වල හොඳට දන්නවනම් එයාට බය වෙන්න දෙයක් නැහැ යාගේ රස්සාව පිළිබඳව. වෙල්ඩින් කරන කෙනා වෙල්ඩින් කරන එක සම්බන්ධයෙන් හොඳටම දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. වයරින් කරන කෙනා ඒක සම්බන්ධයෙන් හොඳට දන්නවනම් එයාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කපරාදු කරන කෙනා මේසන් බාසුන් නැහැ තමන් හොඳට වැඩ දන්නවනම් රස්සාව පිළිබඳව බය වෙන්න ඕනේ නැහැ. ඒ දුරේ තමන්ට හොඳට රියදුරු හැකියාව තියෙනවා නම් පුහුණුව තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ නේද? අන්න ඒ වගේ. ඊගාවට රැකියා තෘප්තිය හා විපේරණය ඉහළ යාම. හරි. ඊගොල්ලෝ අපිට වැදගත් දෙයක් තමයි ඔය පුහුණුව හා සංවර්ධනයත් එක්ක කතා කරනකොට තව වැදගත් වෙන ඉගෙනීම ඉගෙනුම් වාක්‍ය සහ ඉගෙනුම් මූලධර්ම කියන එක. අපි හයක් අපිට කතා කරන්න තියෙනවා. ඒතර මෙන්න මේවා මම අර කිව්වා මුලින්ම ඉගෙනීම කියලා කියන්නේ මොකද්ද? වෙනස් වීම. වෙනස් වීම කියලා කියන්නේ චර්යාව වෙනස් කර ගැනීම. මේ චර්යාව වෙනස් කර ගැනීම සඳහා ඔයාලා වෙහෙස මහන්සි වෙන්න ඕනේ. ඒ වෙහෙස මහන්සි වීමේ ප්‍රතිඵලයක් තමයි අපිට දකින්න හම් වෙන්නේ. අපි අවුරුදු මොන්ටිසෝරියට ගිහිල්ලා අවුරුද්දක් අපේ චර්යාව වෙනස් කර ගන්නවා. ඊට පස්සේ අපි සාමාන්‍ය පෙළ අවුරුදු 11ක් චර්යාව වෙනස් කරගෙන විභාගයකට ලියනවා. ඊට පස්සේ අවුරුදු දෙකමාරකින් විතර පස්සේ උසස් පෙළ විභාගයක් ලියලා අපේ චර්යාව වෙනස් කරගෙන අපි විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයේදී අපි අවුරුදු 4ක් සමානලට 4මාරක් අපි ඉගෙනගෙන අපේ චර්යාව වෙනස් කරගෙන අපි රැකියාව වෙනකොට එනවා. ඒ අතරතුර අපි මේ වගේ බාහිර පාඨමාලා වැදගත් වන ආ දේවල් ඉගෙනගෙන අපේ චර්යාව වෙනස් කරගෙන අන්න අපි රැකියා ස්ථානට යනවා. රැකියා ස්ථානයේ දවසින් දවස අපේ චර්යාව වෙනස් වෙමින් පවතිනවා. ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා විශ්‍රාම ගන්න මොහොත දක්වා මේක ක්‍රියාත්මක වෙලා අපි අවසානයේ විශ්‍රාම දිගියට යනවා. උතෙන් යනකම් තමයි රැකියාව වාසිතුව අපි කටයුතු කරන්නේ. ඒකත් එක්ක අවසානයේ පෙන්ෂන් එක හම්බ වෙනවා. පෙන්ෂන් එකත් එක්කම ජීවිතයේ අවසන් භාගය සඳහා ළඟා වෙනවා. පෙන්ෂන් එක අරගෙන සමහරව අය ගිහිල්ලා ආයෙත් රැකියාව කරනවා තියෙන්නේ. ලියාගෙන මාතෘකාව ඉගෙනීම
ඉගෙනීම කමා ඉගෙනුම් වක්‍ර හා ඉගෙනුම් මූලධර්ම. ඉගෙනීම කමා ඉගෙනුම් වක්‍ර හා මූලධර්ම. මම මෙතන දැන් අහන්නේ එක එකනා කියන්නේ කිව්වොත් සමහරට ඇත්තම කියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මම අහුවොත් එහෙම එක දවසක් ඔයාලට ෆෝන් එක අපි හිතමු අධ්‍යාපන කටයුතු නැහැ කියලා දැන් ඈ අධ්‍යාපන කටයුතු නැතුව එක දවසක් ඔයාලට ෆෝන් එක ඕෆ් කරලා දැන් අද උදේ 6ට ඔයා ෆෝන් එක ඕෆ් කරලා හෙට උදේ 6 වෙනකම් ඔයාලට ඉන්න පුළුවන්ද? හරිද? ෆෝන් එක ඕෆ් කරලා ඊට පස්සේ එහෙම පුළුවන් නම් යම් ප්‍රමාණයක් ඉන්නේ නේද? ඕක දවස් දෙකක් ඉන්න පුළුවන්ද? දවස් 3ක් නේද? සතියක් ඉන්න පුළුවන්කමක් තියෙන උපරිමයට. ෆෝන් එක ඕෆ් කරලා ඒතර ෆෝන් එකත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. සතියකින් තමයි අපි ආයෙවා ෆෝන් එක ඔන් කරන්නේ. එතකොට ඔයාලට කටයුතු කරන්න පුළුවන්කමක් තියෙන්නේ නේද? හැබැයි පුළුවන්කමක් තියෙන ඔයාට ඔයාගේ පෞද්ගලික දේවල් විතරක් නම් ෆෝන් එක ආවා සිද්ධ කරගන්න. රැකියාවත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බොත් ෆෝන් එක ඔයාට බැරි වෙනවා නේ. හැබැයි රැකියාවෙමුත් නිදහස් වෙනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා. දැන් ඔයා ඇත්තටම ෆෝන් එකෙන් හිතලා බලුවොත් අපි ඉගෙන ගන්න දේවල් එක්ක පෞද්ගලිකව අවශ්‍ය නැති දේවල් මම අර ඔයාලටත් කලින් කියලා ඇති සමහර විට ඔයා කෝල් එකක් ගන්න යනකොට මේක හොඳට ඔලුවට ගන්න Richard scam තප්පර 5කට කලින් හරිද ෆෝන් කෝල් එක ගන්න තප්පර 5කට කලින් ඒක ටච් කරනකොට අවසානයේ ටච් කරන්න ඉස්සෙල්ලා හිතන්න ඇත්තටම මම මේක ගන්න ඕනද නැද්ද කියලා මැසේජ් එකක් දාන්න ඒකට මැසේජ් එක සෙන්ඩ් කරන්න ඉස්සෙල්ලා ඔයා තප්පර 5ක් ඇතුළත හිතන්න ඇත්තටම මම මේක යවන්න ඕනද නැද්ද කියලා එහෙම වුණොත් ඔයා ගන්න හැමතුම් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් යවන මැසේජ් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් ඊට පස්සේ ඕක ක්‍රමානුකූලව ඔයා දිනු කරගත්තොත් ඔයාට ෆෝන් එක වදයක් වෙන එක ඇත්තටම නතර කරගන්න පුළුවන් මම අර කියන්නේ Facebook Richard scam හරි නැද්ද නේ ඒතකොට ඒක ටක් ගාලා බලන්න ඉන්නේ මොකෙන්ද අර හිතන දේවල් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. මෙන්න මේව ලියා ගන්න. පුහුණුව නිසි ලෙස සිදු කරන්නේ නම් සර් ඒක ආයෙ කියන්න පුළුවන්ද? පුහුණුව නිසි ලෙස සිදු කරන්නේ නම් බලයි කාගේ මයික් එකක් ඔන්න වෙලාද කියලා බලන්න. නැත්නම් අනිත් අයට ඇහෙන්නේ. පුහුණුව නිසි ලෙස සිදු කරන්නේ නම් ඒ තුලින් ඉගෙනීම සිදුවේ. ඒ තුලින් ඉගෙනීම සිදුවේ. ඉගෙනීම යනු ඉන්වර්ටඩ් කමා ඇතුළේ යන වෙනස් වීමයි. ඉගෙනීම යනු වෙනස් වීමයි. වෙනසක් සිදුවීමට පුද්ගලයාගේ හැකියාවන් වෙනස් විය යුතුය. ඒ අනුව පෙර දැන සිටි දෙයට වඩා
පෙර දැන සිටි දෙයට වඩා වැඩි යමක් දැන් දන්නේ නම් සහ පෙර නොතේරුණු දෙයක් දැන් තේරෙන්නේ නම් යමක් පිළිබඳ පෙර හැඟුණු ආකාරයට වඩා වෙනස්ව දැන් හැඟෙන්නේ නම් පෙර හැඟුණු ආකාරයට වඩා වෙනස්ව දැන් හැඟෙන්නේ නම් පෙර අගය නොකළ දෙයක් දැන් අගය කරන්නේ නම් පෙර නොතිබූ කුසලතාවයක් දැන් ගොඩ නැගී ඇතනම් එම පුද්ගලයා තුළ ඉගෙනීම සිදු වී ඇති බව කිව හැකිය. හරිද? දැන් බලන්නකො මේ කියපු කරුණු කාරණා වලින් ඔයාලා නේද ඉස්සර වගේ නෙවෙයි දැන් යමෙක් පිළිබඳව හොඳ අවබෝධයක් කරගන්න තියෙනවා නේද? ඒ පිළිබඳව දක්වන අදහස් වෙනස් නේද? ඉස්සර කතා කරපු විදිහ නෙවෙයි දැන් කතා කරන්නේ. ඉස්සර තිබුණු ආකල්ප නෙවෙයි දැන් තියෙන්නේ නේද? ඉස්සර වගේ නෙවෙයි ඔයා හරි ආඩම්බරද නේද? ඉස්සර වගේ නෙවෙයි කියලා අපිට කියද්දිම ඇත්තටම ඉස්සර වගේ නෙවෙයි දැන් ඔයාලා ඕලෙවල් පාස් කියපු ගමන් ඔයාලගේ ආකල්පත් එක්ක ඔයාලා වෙනස් වෙනවා. ඒ ලෙවල් පාස් කියපු ගමන් ඔයාලා වෙනස් වෙනවා. විශ්වවිද්‍යාලයට පාස් වුණා කියපු ගමන් වෙනස් වෙනවා. නේද? වෙනස් වුණා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ වෙනස් වුණා. විශ්වවිද්‍යාල උපාධිය ගත්තට පස්සේ වෙනස් වුණා. නේද? ඒතර මේ හැමතැනදීම ඔයා වෙනස් වෙනවා. අපි ආදරය කරනකොට ඒ ආදරය දකින්න මුල් කාලේ දකින්න විදිය, යාළුවනේ පිළිලමේ ආදරය දකින්න විදිය පසු කාලීනව එක වෙනස් වෙනවා නේද? අර අමරදේව මහත්මයාත් ඉස්සර කතා කරනකොට ඒ කතා කරන දේවල් ඒ ගීතවලදී කතා කරා නේද? එතකොට ඒ දකින්න දේවල් ටික කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒතකොට පරිසරයෙන් අපි ගන්න දේවල් ටිකක් තියෙනවා නේද? දැන් මේ කාලේ කොරෝනා හින්දා ප්‍රශ්නයක් වුණා කාටද? විශ්වවිද්‍යාලයේ 3 වෙනි අවුරුද්දේ 4 වෙනි අවුරුද්දේ හිටපු ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල පරිසරයෙන් බැහැර වෙලාම විශ්වවිද්‍යාලයෙන් සමුගන්න සිද්ධ වෙලා තියෙන සමහරක් නේද? ඒතර ඒක බොහොම ශෝචනීය සිදුවීමක්. නමුත් කරන්න දෙයක් නෑ නේද? පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද අලුතෙන් ආපු රැක් සීසන් ඒවා මෙයා මොකුත් නෑ. හැබැයි විශ්වවිද්‍යාලයේ කියන නම විතරක් තියෙනවා. ඉතින් ඒ වගේ පරිසරයත් එක්ක ඒ දකින්න දේවල් ටික දැක්ක දේවල් ටික ආපහු දකින්න බැරි වෙන්න පුළුවන් නේ. එතකොට නම් අපි යමක් පිළිබඳව හිතන විදිහ දැන් ඒ නිසානේ අපි කියන්නේ පුංචි කාලේ අපි අම්මා තාත්තා කියන්නේ තාත්තා වීරයා විදිහට අපි දැනගන්නවා අවුරුදු 15 16 17 වගේ වෙද්දී මොකද හිතන්නේ තාත්තා නෙවෙයි ඊට වඩා වැඩකාරයෝ ඉන්නවා කියලා අපි හිතනවා නේද ඊට පස්සේ 20 21 22 23 24 වගේ වෙද්දී තාත්තා දන්න දෙයක් නෑ මම තමයි දන්නේ නේද අපි තමයි අලුත් ලෝකේ ගැන දන්නේ කියලා හිතාගෙන එනවා නේද 40 පැනලා
ටිකක් කල්ලාදී තමයි තේරෙන්නේ ඇත්තටම තාත්තා තමයි වීරයා කියලා නේ. ඒතර 50 60 වගේ වෙද්දී අපිට තේරෙනවා තාත්තා හිටියනම් කියලා. ඒතර අපි මේ හිතන විදිය වෙනස් වෙලා නේ සමාජයත් එක්ක වෙනස් වෙලා. අපි තීන්දුව తీරන ගත්තේ විදිය ඉස්කෝලේ යන කාලේ අපි කරපු දේවල්, කැම්පස් යන කාලේ අපි කරපු දේවල්, ඊට පස්සේ රැකියාව කරනකොට ඒවා කරන්න යන්නේ නැහැ අපි නේ. එයි අපි ඒ චර්යාවටාව එහෙම් පිටින්ම වෙනස් කරගෙන නේ වෙනස් කරගන්න දෙනවා. ඒතර මේ වෙනස් කරගත්තේ මොකක් එක්කද අපි ඉගෙනීමත් එක්ක තමයි වෙනස් කරගත්තේ. අද ඔයාලට හිතෙන්න පුළුවන් කොල්ලෝ ටිකක් එක්ක එකතු වෙලා ගිහිල්ලා මොන අල්ලපුවත් කේල් කණක් හරි කපාගෙන ඇවිල්ලා හොරෙන් කමුද කියලා. සමහරවිට නැතිකමට නෙවෙයි ඒක කරේ. ඉස්කෝලේ ගත්තත් ඒක කරේ අපි. ඉස්කෝලේ ගත්තේ කේල් කෑන් කැපුවද නේද? කැපුවා. ඇති වෙනකන් කැපුවා. ඉස්කෝලේ ගත්තේ තිබ්බ කේල් කැපුවා. ඊට පස්සේ ඔය අම්බාරවන්වා තියෙනවා කඩාගත්තා මඤ්ඤොක්කා ගෙලෙව්වා නේ බතල ගෙලෙව්වා නේද? ඔච්චර දේවල් නම් කරා. ඒවා ගුටි කෑවා නේ. ඒවා කරා. හැබැයි අද එහෙම කරන්න යන්නේ නැහැ නේ අපි නේ. එතකොට එහෙනම් කාලයත් යම් යම් දේවල් පිළිබඳව හිතන විදිය ඒවා අගය කරන විදිය ආත්පසුම වෙනස්. ඒතකොට ඔයාට එහෙනම් ඇත්තටම ඔයාගේ අම්මගෙන් දැනෙන හැඟීම පෙරට වඩා වෙනස් වෙන්න හේතුව ඉගෙනීම. තාත්තගෙන් දැනෙන හැඟීම පෙරට වඩා වෙනස් වෙන්නේ ඉගෙනීම තුල. මම කාට හරි ආදරය කරනවා ඒ ආදරය කරපු කෙනා මාව දාලා ගියාට පස්සේ කාලයක් ගියාට පස්සේ හිතන්න පුළුවන් මෙයා දාලා ගියේ කොහොඳයි. නමුත් ඒකට සාධාරණ හේතුත් එක්ක හිතන්න පුළුවන් නේද? සමහර දේවල් ඒවත් එක්ක ඉගෙන ගන්න නැහැ. ඉගෙන ගන්න නැති වුණාට පස්සේ සමහරවල්ලාට ජීවිතේ වන්දි ගන්නත් පුළුවන්. මරා ගන්නවා, පීනවා, ඉන්නවා නේද? කොටුනේවා ගහ ගන්නවා කොච්චරනම් තියෙනවද? ඒතර ඉගෙනීම කියන එක ගත්තට පස්සේ මේක සමහර අය බොහොම ඉක්මනින් දැකලා ඉගෙන ගන්නවා. සමහර අය දැකලා කියන්නේ ඊට පස්සේ ඉගෙන ගන්නවා. සමහර අය ඇහිච්ච ගමන් ඉගෙන ගන්නවා. සමහර අය හිතලා ඉගෙන ගන්නවා. නෑ ඉගෙන ගන්න විදිහත් එකිනෙකට වෙනස්. නිශ්චිත නෑ. එකම සිද්ධියක් නේද? ඒක ඉගෙන ගන්න විදිය රටාව වාර ගන්න මේවා වෙනස්. බුදුහාමුදුරුවෝ පස්වක මහණුන් ධර්මදේශනා කරනකොට පළවෙනි අවස්ථාවේ අවබෝධ කරගත්තේ කොණ්ණඤ්ඤ තාපසයා. එතකොට ඒක අවබෝධ කරගන්නකොට බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා ඒක තමයි අවබෝධ කරගත්තා කියලා පැහැදිලිව කිව්වා. නමුත් එදා දවසේම අනිත් අයට අවබෝධ කරගන්න බැරුණා නේද? ඊට පස්සේ තමයි ඒ අවබෝධ කරගත්තේ ක්‍රමානුකූලව. ඒක සමහරවල් ධර්ම දේශනාවක් කරන්න යද්දි ඔයාලා අහලා තියෙනවා එක බණ පදේ රහත් වෙච්ච අය කිය අර වාහ්‍ය භික්ෂුව වගේ අය. නේද? එක බණ පදේ කියලා. එතකොට සමහර අයට අවුරුදු ගණනක් ඉතින් බණ කියලා සමහරලාට අවබෝධ කරගත්තේ නැති දේවල් තියෙන පුළුවන්. දැන් කොසල් රජතුමාට එහෙම හැමදාම බණ කියලා තියෙනවා. නමුත් ධර්මය අවබෝධ කරගෙන නැහැ. ඒක ඉතින් අපි දන්නේ අර සංසාරේ මොකක් හරි ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා කියලා. කොහොම නමුත් අවබෝධ කරගෙන නැහැ. ඒතකොට ඒ නිසා යම කෙනෙක් ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන්. තව කෙනෙකුට ඒක එකපාරින් අවබෝධ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා පළවෙනි අවස්ථාවේම විභාගයේ පාස් වෙලා විශ්වවිද්‍යාලය ආපු අය ඇති. දෙවෙනි අවුරුද්දේ ආපු අය ඇති. තුන්වෙනි අවුරුද්දේ ආපු අය ඇති. තුන්වෙනි අවුරුද්දේ ලියන්න නැතුව ඉඳලා මෙඩිකල් එකක් දාලා හතරවෙනි අවුරුද්දේ ලියපු අය ආපු අය ඇති. නේද? ඒ ඉන්නේ මේ ඉගෙන ගන්න මට්ටම් එකිනෙක වෙනස්. ඉතින් සමහර අය රිපීට් වෙවි කොහොම හරි උපාධිය ගන්න. සමහර අය පළවෙනි පාරේම මේ උපාධිය අරගෙන එතනම යනවා. ඉතින් සමහර අය ඒ එළියට ගිහිල්ලා රැකියාව සඳහා යොමු වෙනවා. දැන් පෙරේදා මගෙන් ඉගෙන ගත්ත ගුඩේ මට කතා කරා. ඉතින් මම ඔහුට ඉගෙන ගන්න කාලේ බොහෝ කරුණු කාරණා වලින් උදව් උපකාර කරා. ඉතින් ඔහු විශ්වවිද්‍යාලයේ දැන් උපාධිය හදාලා ඒ විශ්වවිද්‍යාලයේම කතිකාචාර්යවරයෙක් විදිහට දැන් වැඩ කරනවා කියලා මට කතා කරලා කිව්වා. ඉතින් බොහොම සතුටුදායක කාරණාවක්. ඉතින් ඒ නිසා ඉගෙන ගන්න දේවල් ස්ථානත් එක්ක පරිසරයත් එක්ක දකින්න කියන හැම දේවල් සමානුකූලව වෙනස් වෙනවා. හැබැයි ඒක අපි අර ඇබ්සෝබ් කරගන්න උකහා ගන්න ප්‍රමාණයත් එක්ක තමයි මතක තියාගන්න තීරණය වෙන්නේ. ඡේදකින් මෙහෙම ලියා ගන්න සියලුම මිනිසුන් ඉගෙනීමේ හැකියාවේ නියුක්ත නමුදු ඔවුන් ඉගෙන ගන්නා ආකාරයන්ගේ වෙනස්කම් නිශ්චිතව පවතී.
සමහරෙක් යමක් කරන ආකාරයේ පෙන්වීම යමක් කරන ආකාරයේ පෙන්වීම ඉක්මනින් ඉගෙන ගනිති ඇතමෙක් කරන්නේ කෙසේද යන්නේ කියා දීම හොඳින්ම ඉගෙන ගනිති තවත් අයෙක් අදාළ කාර්යයේ ඇත්ත වශයෙන්ම කිරීමට ඉඩ ලබා දීම ඉතා හොඳින් ඉගෙන ගනි හරිද දැන් සමහර අයට මෙහෙම වීඩියෝ එකක් දාලා පෙන්නනවා විතරයි කවුරුත් විස්තර කරන්න මොකද පෙන්නනවා ඒක දිහා බලාගෙන ඉඳලා එයා ඒක ඉගෙන ගන්නවා තව සමහරෙක්ට පෙන්නලා කියලා දෙනවා මෙන්න මෙහෙම කරන්න කියලා හරිද තව එක්කෙනෙකුට ඉන්නවා එයාට එන්න කියලා මෙහෙමත් පෙන්නලා ඔක්කොම කරලා කරන්නත් කියලා දෙනවා හරිද කරන්නත් කියලා දෙනවා එතකොට එයා එකෙන් ඉගෙන ගන්නවා ඉතා හොඳින් ඡේදකින් ලියන්න මෙහෙම මේ අනුව මිනිසුන් විවිධ ආකාරයෙන් ඉගෙන ගනී මේ අනුව මිනිසුන් විවිධ ආකාරයෙන් ඉගෙන ගනිති කෙසේ වෙතත් පුද්ගල චර්යාවේ සාපේක්ෂව ස්ථාවර වෙනසක් ඇතිවන බව හඳුනාගත හැකි අතර ඒ තුල කුසලතා හා ආකල්ප අත්පත් කර ගැනීම ඉගෙනීමේදී සිදුවේ හරිද ඊට පස්සේ අපිට වැදගත් වෙන ඉගෙනුම් වක්‍ර කියන්නේ මොනවද කියන එක ඉගෙන ගන්න ඊට පස්සේ හරුවක් දාලා ලියා ගන්න මාතෘකාව ඉගෙනුම් වක්‍ර ලියා ගන්න මෙහෙම යම් පුද්ගලයෙකුගේ
ඉගෙනුම් මට්ටම සහ ඉගෙනුම් මට්ටම සහ ඉගෙනුම් මට්ටම සහ ඉගෙනීම සඳහා ගතවන කාලය අතර ඉගෙනීම සඳහා ගතවන කාලය අතර සම්බන්ධතාවයක් පෙන්눔 කරන වක්‍ර යක්‍ය වක්‍රයක් සම්බන්ධතාවයක් පෙන්눔 කරන වක්‍රයක් ඉගෙනුම් වක්‍රයක් ලෙස හඳුනා ගනී. ඒ තුලින් පුද්ගලයන් ඉගෙන ගන්න ලබන වේගය පෙන්눔 කරයි. හරිද? ඉගෙන ගන්න ලබන වේගය පෙන්눔 කරයි. පොදුවේ ඉගෙනුම් වක්‍ර තුනක් අපට හඳුනාගත හැකිය. එක ඍණාත්මක කඩිනම් ඉගෙනුම් වක්‍රය. ඍණාත්මක කඩිනම් ඉගෙනුම් වක්‍රය. ඍණාත්මක කඩිනම් ඉගෙනුම් වක්‍රය. මේක ලියන්න. මේක අඳගන්න. ඍණාත්මක කඩිනම් ඉගෙනුම් වක්‍රය. මේකත් ඉගෙනුම් මට්ටම මේකත් කාලය. මේක දාගන්න. ඉගෙනුම් මට්ටම මේකත් කාලය. මේ තියෙන මොකද්ද? ඍණාත්මක කඩිනම් ඉගෙනුම් වක්‍රය. ඕකෝන තාලුට්ටක් මෙහෙම කිට්ටු කරලා ඇඳක් කමක් නැහැ. කෙටි කාලීනව මේක වැඩි වුණාට නමුත් පසු කාලීනව වැඩක් නැහැ. මේක අඩු වෙගෙන යනවා කියලා පේනවා. කෙටි කාලීනව ටිකක් උඩට ඇවිල්ලා. හැබැයි වැඩක් නැහැ. දිගු කාලේදී ආපහු මේක පල්ලයට කියන්නේ වේගය අඩු වෙලා තියෙන්නේ. නේද? ඉගෙන ගන්න වේගය. මුල් කාලේ වැඩි වුණාට පසු කාලීනව අඩු වෙනවා. ඒකට අපි කියනවා ඍණාත්මක කඩිනම් ඉගෙනුම් වක්‍රය කියලා. හරිද? දැන් මුල් කාලේ උනන්දුවෙන් ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ නේද? එතකොට ඒකෙදි මේක දකින්න පුළුවන්. හරිද? මුල් කාලේ දකින්න පුළුවන්. ඊට පස්සේ ආසාවෙන් ඉගෙන ගන්නකොට මුල් කාලේ ඔන්න මේක තියෙනවා. හැබැයි පසු කාලීනව මොකද වෙන්නේ? මේක ක්‍රමානුකූලව අර ආසාව අවිපේන්නේ ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. ලියාගන්න යටින් මෙහෙම මෙම වක්‍රයේදී මුල් කාලයේදී ඉතා වේගයෙන් ඉගෙනීම සිදු කරන අතර
මුල් කාලයේදී ඉතා වේගයෙන් ඉගෙනීම සිදු කරන අතර කාලයත් සමග ඉගෙනීමේ වේගය අඩු වේ. ආරම්භයේදී ඉහළ අභිප්‍රේරණයක් ඇති. ඉගෙනීමට ඉහළ අභිප්‍රේරණයක් ඇති. ඉහළ අභිප්‍රේරණයක් ඇති පුද්ගලයන්ගේද පහසුවෙන් ඉගෙනගත හැකි දෙයක් ඉගෙන ගන්නා පුද්ගලයන්ගේද පහසුවෙන් ඉගෙනගත හැකි දෙයක් ඉගෙන ගන්නා පුද්ගලයන්ගේද ඉගෙනුම් රටාව මෙමගින් පෙන්වුම් කෙරේ. හරි. හරිද? දැන් ඉස්සෙල්ලාම අර උනන්දුවෙන් ඇවිල්ලා පස්සේ මොකද වෙන්නේ? ටික ටික අඩු වෙන්නේ. දැන් සමහර පාඨමාලාවල බොහොම ආසාවෙන් කැමැත්තෙන් එනවා කාලයක් එක්ක යද්දී ඒක අඩු වෙලා යනවා. විශ්වවිද්‍යාලයට අපි මුල් කාලේදී පළවෙනි අවුරුද්දේම උපරිමයෙන් කැපවලා වැඩ කරනවා නේද? ඊට පස්සේ මේක ටික ටික මොට වෙනවා නේද? අභිප්‍රේරණය අඩු වෙනවා. තව සමහරක් ඒක එහෙම නැහැ. පිළිම අරගෙන යන අය ඉන්නවා. රයිට්. දෙවෙනි එක ලියා ගන්න. ධනාත්මක කඩිනම් ඉගෙනුම් වක්‍රය. ධනාත්මක කඩිනම් ඉගෙනුම් වක්‍රය. දැන් මේකෙදි තියෙන්නේ ආරම්භයේදී ටිකක් හිමීට යන්නේ. හැබැයි ඊට පස්සේ කෙලින්ම ටක් ගාලා වැඩි වෙලා යනවා ක්‍රමානුකූලව උඩට යනවා. හරිද? මේක දාගන්න දෙවෙනි එක අඳලා අපි ඉස්සෙල්ලා ඉගෙනුම් මට්ටම කාලය. මේ වක්‍රය. හරි ධනාත්මක කඩිනම් ඉගෙනුම් වක්‍රය. එක පැත්තේ ඉගෙනුම් මට්ටම අනිත් පැත්තේ කාලය. ලියා ගන්න මෙහෙම. ඉහත දැක්වූ ඉගෙනුම් වක්‍රයට ඉහත දැක්වූ ඉගෙනුම් වක්‍රයට
ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් මෙමගින් පෙන්වයි. මෙම වක්‍රයේදී ආරම්භයේදී ගෙනුම් ප්‍රමාණය සෙමෙන් සිදුවත් පසුව ක්‍රමයෙන් වැඩි වේ. ඉගෙන ගන්නා දෙය හොඳින් වටහා ගන්නා විට ඉතා වේගයෙන් ඉගෙනීම සිදුවේ. අදාළ විෂය ශාස්ත්‍රයේ පිළිබඳව පෙර සූදානමක් නොමැති අභිප්‍රේරණය නොවූ පුද්ගලයන්ගේ ඉගෙනීම් රටාවන් මෙමගින් පෙන්වයි. දැන් සමහර අය එනකොට ඒ පිළිබඳව කිසි අවබෝධයක් නැහැ. හැබැයි ඊට පස්සේ හොඳට ඉගෙන ගන්නවා නේද? දැන් හිතන්නකෝ දැන් අපි හිතාගෙන ඉන්නවා සයන්ස් කරනකොට මෙන්න මේ අය තමයි අනිවාර්යයෙන්ම ඒ නමයක් අරගත්ත අය තමයි යන්නේ කියලා. පස්සේ ඒ නමයක් නෙවෙයි නිකන් ලාවට ඕලෙන් පාස් වෙලා ආපුවා දොස්තර වෙච්ච අය ඕන තරම් ඉන්නවා නේද? ඒතකොට විශ්වවිද්‍යාලේ නිකන් යාන්තමට ඇවිල්ලා සමහරවට ෆස්ට් ක්ලාස් එකක් දානවා නේද? ආනි ඉගෙන ගන්න ඔයාලට තේරෙනවා මේක වටිනාකමක් තියෙන හින්දා මම මේක හොඳට අවබෝධයෙන් යුක්තව කරගන්න ඕනේ කියලා අන්න උපරිමයෙන් එයාලා එනවා. හරිද? right. ඊගොල්ලෝ ලියා ගන්න තුන්වෙනි එක නිපුණතා අත්පත් කර ගැනීමේ වක්‍රය. නිපුණතා අත්පත් කර ගැනීමේ ඉගෙනුම් වක්‍රය. දැන් මේක හිතන්නකෝ මෙහෙම A B C D. හරි. එතකොට දැන් මේ වක්‍රය ගත්තට පස්සේ මෙහෙම ඉගෙන ගන්නවා කාලයක් නිකන් ඉන්නවා ආයෙ ඉගෙන ගන්නවා ආයෙ කාලයක් නිකන් ඉන්නවා. හරිද? ඒ කියන්නේ ඉගෙනගත්ත දේවල් ඊට පස්සේ නිපුණතාවය අත්පත් කරගත්ත දේවල් අපි ඉගෙනීම සඳහා පාවිච්චි කරන්න ඕනේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැදලා තියෙන ඔහොම පාසල් අධ්‍යාපනය. ඉගෙන ගන්නවා ආපහු නතර වෙනවා. ආයෙ ඉගෙන ගන්නවා ආපහු නතර වෙනවා. ඒක යන මාස 3කට නිමාඩු දෙන්නේ නේ. මාස 3ක් උගන්වනවා මාසයක් නිමාඩු. මාස 3ක් උගන්වනවා මාසයක් නිමාඩු. මාස 3ක් උගන්වනවා මාසයක් නිමාඩු. මෙහෙම තමයි යන්නේ. වැඩේ තියෙන්නේ අපි නිමාඩු මාසෙත් ගිහලා අමතර පන්ති දාගෙන ඉගෙන ගන්නවා. ඒතර මේ ළමයා මේ නිපුණතා වර්ධනය කියන එකෙන් බැහැර වෙනවා. නමුත් ඇත්තට වෙන්න ඕන නිපුණතා වර්ධනය. ඉතින් ඕක විශ්වවිද්‍යාල මට්ටමේ තියෙනවා. අපේ වගේ රටවල මේක බොහෝ විට අඩුයි. නමුත් ඔයාලා ඔය සාමාන්‍ය උපාධියෙන් පස්සේ ගත්තාට පස්සේ ආ MBA එකක් කරන්න යනවා, පශ්චාත් උපාධියක් කරන්න යනවා නම් ඒ වගේ තැන් වලදී මෙන්න මේ නිපුණතා වර්ධනයන් වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා. ලියාගන්න මෙහෙම ඉස්සර මේ වක්‍රය අල්ලගන්නකො.
මම ඔය ABCD කියලා දැම්ම ABCD කියලා දාන්නම අවශ්‍යතාවයකුත් නැහැ. හරි. මෙහෙම ලියාගන්න. මෙවැනි වක්‍රයක් මගින් යම් නිශ්චිත කාලයක් දක්වා ඉගෙනීම නතර වී පවතින තත්ත්වයක් පෙන්වුම් කෙරේ. පළමුව වේගයෙන් ඉගෙනගෙන සර් ආයෙත් ඒක කියන්න පුළුවන්ද? මෙවැනි වක්‍රයක් මගින් යම් නිශ්චිත කාලයක් දක්වා ඉගෙනීම නතර වී පවතින තත්ත්වයක් පෙන්වුම් කෙරේ. පළමුව ඉගෙනුම වේගවත් ආරම්භයක නැගීමක් පවතී. පළමුව ඉගෙනුම වේගවත් ආරම්භක නැගීමක පවතී. දෙවනුව එක්තරා අවස්ථාවකට පත්වන තුරු අඩු හෝ වැඩි නොවි සමාන්තරව පවතී. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පහත කරුණු බලපායි. දැන් සමාජලාට අධ්‍යාපන ක්‍රමසහ ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ පුද්ගලයන් ඉගෙනීම සම්බන්ධයෙන් එහෙම ඉගෙනගෙන කාලයක් ඉඳලා ආයෙ ඉගෙන ගන්න ඉතින් එහෙම යන අයට හේතු වෙන්න බලපාන ඒවා තමයි අභිප්‍රේරණයක් නොමැති වීම, කරුදාල ලියාගන්න අභිප්‍රේරණයක් නොමැති වීම, දෙක කලින් ඉගෙනගත් දේ අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය ඊගාවට ඉගෙනීමේදී යම් වැරදි සහගත දෙයක් ඉගෙනගෙන ඇතනම් එය නිවැරදි කර ගැනීමට හරිද? ඊට පස්සේ ඡේදකින් ලියාගන්න මෙහෙම ඇත්ත වශයෙන්ම ඉගෙනීම සඳහා ප්‍රමාණවත් උද්‍යෝගයක් හා හැකියාවක් ඇති. ඇත්ත වශයෙන්ම ඉගෙනීම සඳහා ප්‍රමාණවත් උද්‍යෝගයක් හා හැකියාවක් ඇති පුද්ගලයන් සැලකීමේදී
පුද්ගලයන් සැලකීමේදී ඔවුන් ඉගෙනගත් දේ ඔවුන් ඉගෙනගත් දේ අවධාරණය කර ගැනීමට කාලයක් අවශ්‍ය බැවින් යම් කාලයක් දක්වා විවේක ගැනීම අවශ්‍ය වේ. ආයතනයක සෑම සේවා දායකයෙකු සම්බන්ධයෙන්ම වෙන වෙනම ඉගෙනුම් වක්‍රයන් ඇතැයි වර්දර් සහ ඩේවිස් පෙන්වා දී ඇත. සෑම සේවා දායකයෙකුගේම ඉගෙනුම් වක්‍රයට අදාළ අරමුණු දෙකක් පුහුණු කරු තුල තබා ගත යුතු බව ඔවුන් පෙන්වා දෙයි. ඒක තමයි සතුටුදායක සාධක මට්ටම. සතුටුදායක සාධක මට්ටම තීරණය කළ පසු එම මට්ටමට ඉගෙනුම් වක්‍රය ගෙන එන්න. දෙක සතුටුදායක මට්ටම හැකිතාක් ඉක්මනින් ඉගෙනුම් වක්‍රය ගෙන එන්න. හරි මාතෘකාව ලියා ගන්න ඉගෙනුම් මූලධර්ම හරි ඉගෙනුම් මූලධර්ම මම ලබන සතියේ කතා කරන්න. ඉගෙනුම් මූල මම කිය පූර්ව සංවර්ධනය අපිට වැඩිපුර කතා කරන්න වෙනවා කියලා. එතකොට ලබන සතියේ ওই මූලධර්ම ටිකත් කතා කරලා ඉවර කරගන්න පුළුවන් වුණොත් අපි employee movements එනත සේවාදායක චලන ගැන අපිට කතා කරන්න පුළුවන්. හරිද? right. ඒතර අපි අද දවසේ ওই කර්ම කාරණා ටික ඉවර කරනවා. මතක තියාගන්න මම ආර කිව්වා වගේ ඔයාලගේ ඔක්තෝබර් 24 එක්සෑම් එකේ ලින්ක් එක තියෙන්නේ දැනට. ඉතින් ඇඩ්මිෂන් ඉෂුව කරන ඒවා ලබන සතියේ ඊට පස්සේ සතියේ සිද්ධ වෙයි. එතකොට අපිට හරියටම දැනගන්න පුළුවන් කවද්ද තියෙන්නේ කියලා. අපිට එහෙන් තමයි ඒක උතුරු ටික එවන්නේ. එතකොට ඒ අනුව එක්සෑම් එක තීරණය වෙනවා. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. එක්සෑම් එක දවසේ ඔයාලට වෙනම බාහිර දෙයක් කරන්න සිද්ධ වුණොත් විශේෂයෙන්ම
කැම්පස් එකේ එක්සෑම් එකක් තිබ්බොත් හරි වෙන විශේෂ කාර්යයක් තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් නැහැ ඔයාලට වෙනම දවසක මේකප් ටෙස්ට් එකක් ගන්න පුළුවන්. ඒක ඔයාලට හම්බ වෙනවා. වෙන දවසක් දාලා වෙන දවසක ඔයාලට එක්සෑම් එක ලියන්න පුළුවන්. ඉඩකඩ හම්බ වෙනවා. ඒක කලබල වෙන්න ඕනේ නැහැ. දැන් අර පේමන්ට්ස් ගෙවනවා ගොඩක් අය ගෙවලා ඉවරයි. මම දැන් අර මූලික 1500 සැලකිලි ප්‍රමාණයක්ම දැන් ගෙවලා ඉවරයි. තවත් ඉන්නවා කීප දෙනෙක් ගෙවන්න. ඒ අය ගෙවන්න මේ කාලය තුල ගෙවලා ඒ රිසිට් එක දාන්න. ඊට පස්සේ ලබන සතියේ ඊට පස්සේ සතියේ නම් ඇඩ්මිෂන් ඉෂුව කරද්දි Tamande ඒ ඇඩ්මිෂන් එක හම්බ වෙයි. ඒතර ඒ සම්බන්ධයෙන් මම ඒ සතියේදී කතා කරන්න ඇඩ්මිෂන් එකේදී මොනවද කරන්න ඕනේ කියන ඒවා. හරි. එහෙනම් ඔය කරුණු කාරණාවත් එක්ක අපි ඉවර කරන්න තමයි යන්නේ. තාම අපේ අර YouTube channel එක subscribe කරලා නැති අය ඒක subscribe කරන්න. YouTube channel එක හරහා ඒ තොරතුරු ටික ගන්න. එතකොට මේ මම දන්නවා දැන් ඍජුව සම්බන්ධ වෙන්න බැරි බහුතරයක් ඉන්නවා. ඒ YouTube එක හරහා මේ තොරතුරු ලබා ගන්නවා, පාඩම් ටික ගන්නවා, නෝට් ටික ගන්නවා. ඒ විදිහට එක්සෑම් ටික කරගෙන යන්න දෙපැත්තම සහයෝගයෙන් යුක්තව අපිට මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඒතකොට ඔයාගේ පළවෙනි එක්සෑම් එක තමයි ඔක්තෝබර් එන්නේ. ඒතකොට ඒකට ලෑස්ති වෙන්න. ඊට පස්සේ දෙවෙනි එක්සෑම් එකෙන් පස්සේ again කීපයක් එක්ක අපිට මේ පාඨමාලාව ඉවර කරගන්න පුළුවන්කම හම්බෙයි. ඒතකොට ඔක්තෝබර් මාසයේ 20 වෙනිදාන් පස්සේ අපි අලුත් කණ්ඩායම බඳවා ගන්නවා. අපි ජනවාරි පටවන් ගන්න එකට 2022 ගේ පළවෙනි කණ්ඩායම සඳහා ඇප්ලිකේෂන් ඉෂුව කරන්න 20 පස්සේ දැන්ටමත් බොහෝ අය කතා කරනවා. ඔයාලගේ යාළුවෝ කතා කරනවා. හැබැයි එයාට ඇප්ලිකේෂන් අපි නිකුත් කරන්නේ 20 පස්සේ. ඒකත් ඒ යාළුවන්ට මතක් කරලා තියන්න. මම පටන් ගන්නකොට දැනුවත් කිරීම ටික කරන්න. හරිද? රයිට්. එහෙනම් අපි අදට ඔය කටයුතු ඉවර කරමු. මොනවද ප්‍රශ්න තියෙනවද ඔයාලට අහන්න? මොනවද ප්‍රශ්න තියෙනවද? නැහැ. හරි. එහෙනම් අපි අදට මේ කටයුතු ඉවර කරමු. වෙන සම්බන්ධ වෙන සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. තාම කොරෝනා ඉවර නැහැ. ඒක පරිස්සමෙන් ඉදට වෙලා කාටවත් කරදරයක් නොවේ ආරක්ෂිතව තම තමන්ගේ කටයුතු කරගෙන. හරි? බොහොම ස්තුතියි. Thank you, sir. Thank you, sir. welcome. Thank you, sir.